ආයිබෝන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තට වැස්ස කොහොමද ඔය පැත්තේ තොරතුරු? ධාරානිපාත වර්ෂාවක් කොළඹ අහසයට ඇදහැළමින් පවතිනවා බොහෝ තැන්වලට. අවට වටපිටාව එලෙසයි මේ පැත්තේ ඔය පැතිවල කොහොමද? කොහොමුණත් ඔබ පරිස්සමින් නැති කියලා විශ්වාසය තබමින් පරිස්සම වඩාත් වැදගත් වෙන තැනකට ආරම්භයට ඔබව රැගෙන යන්නට අප සූදානම් මේ ස්වර්ණවාහිනී පත්තරේ. අද අප කතා කරන්නේ ආරම්භයට පත්තර ප්‍රධාන ශීර්ෂපාඨ වලින් ඔබට කියා දෙන සැලකිලිමත් වීම පිළිබඳවයි. පරිස්සම පිළිබඳවයි. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨයෙන් කියනවා අවුරුදු 9 ජනතාව වගකීම් විරහිතව හැසිරුණා. වර්තමානයේ ගත කරන්නේ ඊටාම භයානක කාලයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ කතාව නදීෂානි පතිරණයි වාර්තාවක් කරලා තියෙනවා. රෝගීන් වාර්තා වන සංඛ්‍යාවන් හා රෝගයේ පැතිරීම මත ප්‍රදේශ වශයෙන් ලොක්ඩවුන් කිරීම සිදු වේවි. අලුත් අවුරුදු කාල සීමාවේ රටේ ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම මත වර්තමානයේ අප ගත කරනුයේ ඊටාම භයානක කාල සීමාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සේවා විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනෝල්ඩ් සඳහන් කළා තියෙනවා. රෝගයේ පැතිරීම වැඩිවීමක් සිදුවන්නේ නම් ඒ පාලනය කිරීමට අනුගමනය කළ යුතු නීති රීති බලාත්මක කිරීමට සිදුවනු ඇති බවද ඔහු කියනවා. ඔහු මේ බව කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වමින්. ඒ අනුව එක්වර රට ලොක්ඩවුන් කිරීමකට නොගියත් රෝගයේ ව්‍යාප්තිය සහ සංඛ්‍යාත්මක රෝගීන්ගේ ඉහළ යාම පිළිබඳ සලකා ප්‍රදේශ වශයෙන් සංචාරණ සීමා පැනවීම සිදු කරනු ඇති බවද ඔහු කියනවා. සිංහල අවුරුද්ද වගේම පෙර හා පසු කාලයේ අද්දුටු දේවල් සමග අපි ගත කරන මේ කාලේ ඊටාම භයානක කාලයක්. මොකද මේ කාල සීමාව වෙද්දී හඳුනා නොගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් සෙනග සමග ගැවසිලා තියෙන නිසා ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමක් දකින්න ඉඩක් තිබෙනවා. ඒ නිසා දැන්වත් ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ආදරණීය පුරවැසියනි, ආදරණීය රටවැසියනි, අපි තීරණාත්මක කාල වකවානුවකට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. ආද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය දැන් කොරෝනා පැතිරෙයි ඉදිරි සති 3 භයානකයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියන්නේ ප්‍රදීප් ප්‍රසන්න චමින්ද සිල්වා එක්ක ලියයි. කොවිඩ් වෛරසය රට පුරා නැවතත් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින නිසා ඉදිරි සති 2-3ක කාලයේ ඉතා තීරණාත්මක ඉතා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දිවයිනට ඊයේ කියනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවකට ඒකරාශී වීමක් සිදු නොකර කටයුතු කරන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔන්න ඉල්ලීම ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවකට ඒකරාශී වීමක් සිදු නොකර කටයුතු කරන ලෙස ඉල්ලීමක් තියෙන්නේ. අලුත් අවුරුද්දට පෙර කොරෝනා රෝගීන් වාර්තා වුණේ අඩු වශයෙන්. නමුත් අවුරුද්දෙන් පස්සේ රෝගීන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. අලුත් අවුරුද්දට පෙර කර්මාන්ත ශාලාවකින් පොකුරක් වාර්තා වුණා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ මේ වනකොට ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා PCR පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඒ වගේම කොළඹ බැංකුවක පැවති උත්සවයක සිටි පිරිසකින් ආසාදිතයන් වාර්තා වුණා. ඊළඟට පිළියන්දල මහරගම පමුණුව කොට්ටාව යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුණා. ඒ වගේම 21 වෙනිදා දිනේ විතරක් රෝගීන් 500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. අවුරුදු දින කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති රීති උපදෙස් පිළ නොපැදීම හේතුවෙන් මේ වනකොට රටම අවදානම්ව තිබෙනවා. මේ වෛරසය මීට පෙර තිබූ වෛරසයට වඩා ඉතා වේගයෙන් පැතිර යන එකක්. ඒ නිසා හැමදෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. ඉන්දියාවේ තත්ත්වයට මම ඉන්නේ. ඔබ දන්නවා ඉන්දියාවේ තත්ත්වය. අපි ඊයේ වාර්තාව උදේ පත්තරෙන් කියනකොට ලක්ෂ 3 සීමාව ඉක්මවා ගියා. දවසකට ලක්ෂ 3ක ආසාදිතයන් ඉක්මවා යාමක් කිව්වම මේ වෛරසයේ ප්‍රභේදයේ වෙනසක් තියෙනවා කියලා බැලුවටම පේනවා. මෙහෙත් ඒ තත්ත්වය ගැන සැකසංකා පළ කර තිබෙනවා. ඒ නිසා මේක පැතිර යාමේ ප්‍රවණතාව වර්ධනය වෙලා තියෙන්නේ. ඒ හින්දායි පරිස්සම කියන කාරණාව එන්නේ. මෙතන පැහැදිලිව කියනවා ඉදිරියේ කිසිදු උත්සව අවස්ථාවකට ඒකරාශී වීමක් සිදු නොකරන්නට කියලා. ඊළඟට අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය මේ කුලියාපිටිය වහයි තවත් ප්‍රදේශ රැසකට සංචාරණ සීමා. කුලියාපිටියේ වාර්තාකරුගේ සටහන මේ. කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවීමත් සමග
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදකලා කිරීමට පියවරගත් බව කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියනවා. මීට අමතරව රට පුරා ප්‍රදේශ ගණනාවකින්ද කොරෝනා තවත් රෝගීන් රැසක් හමු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරලා තියෙනවා. දිවුලපිටිය බාල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකකින් කොරෝනා ආසාදිතයන් 100 දෙනෙකු හමු වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලතිලක සඳහන් කරලා තියෙනවා. එතකොට දානවා අස්වැන්න වත්තෙන් රෝගීන් 28ක් මැල්ලව ගෙදර ප්‍රදේශයෙන් 44 දෙනෙක් හමු අතර එම රෝගීන් අතර මාස 9ක ලදරුවක සිටින බවත් කුලතිලක සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඊළඟට අපි තවත් කතාවක් කියන්න ගණේවත්තේ ගම් 5ක් හුදකලා කරයි පුෂ්ප කුමාර ජයරත්න රවීන්ද්‍ර නෙත්තසිංහ එක්කයි ලියලා තියෙන්නේ. කුරුණෑගල ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කීපයක කරන ලද PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න සඳහන් කිරීමක් කළා තියෙනවා. ඇහුණද ගාන එතනින් හොයාගත්ත ගාන මේ පත්තරේ තියෙන සටහන මං කිව්වේ PCR පරීක්ෂණ 733ක් පෙරේදා සිදු කළ අතර මෙම ආසාදිතයන් පිරිස එහිදී හඳුනාගෙන ඇති බවත් ඇය සඳහන් කළා තියෙනවා. තිත්තවැල්ගාල ප්‍රදේශය තුලින් පමණක් නව කොරෝනා ආසාදිතයන් 175 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බවත් ඇය සඳහන් කිරීමක් කළා තියෙනවා. මාර ගණන් ඒ ප්‍රාදේශීයව වාර්තා වෙන්න පටන් අරගෙන තියෙන්නේ. කොයිතරම්නම් පරිස්සම අත්‍යවශ්‍යද කියලා කියන්නේ වෛරසයේ ස්වභාවය පිළිබඳ සැකසංකා මතු කරන්න නිසා. මෙන්න අහන්න. ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ සැර වෛරසයේද සැකයක් මතුවෙලා ආචාර්ය ජීවන්දර කියන්නේ සුජිත් තේවාජුලිගේ ලියන්නේ. බ්‍රිතාන්‍යයේ පැතිරී යන B117 විකෘති කොරෝනා වෛරස ප්‍රභේදයේ ශ්‍රී ලංකාවේ පැතිර ඇද්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේදා සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කිරීමක් කරනවා. බ්‍රිතාන්‍යයේදී මෙම නව වෛරස පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි S ප්‍රෝටීන් හඳුනා ගැනීමේ හැකියාව නැතිව ගොස් තිබූ බවත් කොළඹදී කරන ලද PCR පරීක්ෂණවලදීද එවැනිම තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් ඔහු කියනවා. ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින්නේ අලුත් වෛරස ප්‍රභේදයක්ද නැත්නම් දැනට පවතින වෛරසයේ විකෘතියක්ද යන්න ගැන සොයා බලාගෙන යන බව ජීවන්දර සඳහන් කරලා තියෙනවා. මේක අපි ඉක්මනටම හොයාගමු. ඔයගොල්ලෝ ලස්සනට අපූර්වට පරීක්ෂණ ටික කරලා මොනවාද තොරතුරු කියලා පෞද්ගලික වකවානුවෙම කිව්වා. ඒවා හරි ප්‍රශංසනීය. ඒ නිසා මේක තීරණාත්මක වෙලාවක් මේ පැතිර යන්නේ විකෘති ප්‍රභේදයක්ද නැත්නම් ඔය කියන ආකාරයේ එවැනි ප්‍රභේදයක්ද වෛරසයක්ද කියලා ඉක්මනට හොයාගත්තොත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට සිංහල අවුරුද්දෙන් පසු කොරෝනා රෝගීන්ගේ මෙන්ම එම රෝග ලක්ෂණවලද වැඩිවීමක් පෙන්눔 කරන බව පැවසූ ඔහු තරුණ පිරිස් වලට ආසාදනය වීමද වැඩිවන ප්‍රවණතාවක් දක්නට ඇති බව ප්‍රකාශ කළා තියෙනවා. තරුණ පිරිස් ආසාදනය වීමේ ප්‍රවණතාවක් මෙවර ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්කත් මේ වෛරසයේ ස්වභාවය සහ සැර ගතිය අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ අද පත්තරේ සටහනකින් මෙහෙම ලියනවා. උතුරු පළාතෙන් යලිත් කොවිඩ් පොකුරක් මතුවීමේ අවදානමක් වවුනියාවේ මදුශංකලිය. යාපනීය පොලිසිය 20කට කොවිඩ්. යාපනීය පොලිසියේ සේවය කරන නිලධාරීන් 20 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය කියනවා. එක් දිනක් තුළදී එහි සේවයේ නිරත නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොවිඩ් පොකුරක් මතුවීමේ අවදානමක් පවතින බවට උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කේදීස්වරන් සඳහන් කිරීමක් කළා තියෙනවා. තැන හැමතැන අවදානම මතුවෙන ස්වභාවයක් පෙන්눔 කරන්නේ. ඒ අතරේ IDH රෝහලේ රෝගීන්ට තිබුණු ඇඳන් ධාරිතාව පෞද්ගලික වකවානුවේ අර කොවිඩ් ආසාදිතයන් අඩු වෙලා යන වකවානුවේ ඒ ඇඳන් හිස්සලා ගියා කියලා කියුණා. මතකද? ඊට පස්සේ නැවත පිරෙනවා කියලා කියවෙන්න ගන්නවා. මේ අද දිනමින පත්තරේ සටහන IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින් සුභාෂිනී සේනානායක ලියන IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළත් කර ඇති බැවින් මේ වන විට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ රෝගීන් 120 දෙනෙකුට ඉඩපාසුකම් පවතින අතර මේ වන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රතිකාර ලබන අතර දැඩි සත්කාරයකගේ ඇති ඇඳන් පිරිය ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටිනවා. එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන් 20%කට පමණ ඊයේ වන විට ඔක්සිජන් දී ඇති අතර ඉදිරියේදී ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කරලා තියෙනවා. පත්තරේ වාර්තාවයි මම උපුටා ගන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කිරීම රෝහල පැත්තෙන් කරන්න තියෙනවා නම් කියන්න අපි තවත් පැහැදිලි කරන්න. IDH රෝහලේ ආසාදිතයන් ඇතුළත් කිරීම සිංහල අලුත් අවුරුද්දෙන් පසු ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටිනවා. මම අර කිව්වේ කලින් ඒක අඩු වෙලා ගියා අඳන්. ඒ කියන්නේ හිස් වුණා. කොවිඩ් ආසාදිතයන් අඩු වෙලා. ඇයිද යන්නේ 200න් 15ටත් බැස්සන 100 ගණන් වල තිබුණේ. දැන් ගණන් හිලව් ටික මම තව චොට්ටකින් ඔයගොල්ලොත් එක්ක කියන්න සූදානම් වෙනවා. මේ දැන් අපිට එතනට යන්න පුළුවන්කම ලැබෙවි. අද ලංකාදීප පත්තරයේ තියෙන මෙන්න මේ සටහනත් එක්ක මම උපුටා ගන්නයි මේ සූදානම් වෙන්නේ. මෙහෙමයි ලියලා තියෙන්නේ. කොරෝනා 98707ට නගී අලුතෙන් 657ක් 93884කට සුවයි කියලා රංජන් කස්තුරි ලියනවා. කොරෝනා ආසාදිතයන් පිළිබඳවයි වාර්තා කරන්නේ 657ක් වාර්තා වුණා කියලා පත්තරේ සටහන තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා උදෑසන ඔබට අලුත්ම තත්ත්වයේ යාවත් කාලීන කරනවා පත්තරෙන්. දැන් මේ ගාන තවත් වැඩි. ඒකට හේතුව පෑලියගොඩ කොවිඩ් පොකුර කියලා තාම ඒක හඳුන්වන්නේ. එතනින් වාර්තා වුණු ගාන තමයි පත්තරේ දාලා තියෙන්නේ 657 කියලා. මේකට ආයෙත් එකතු වෙන්න ඕනේ 15ක්. ඒ තමයි විදේශයන්හි සිට පැමිණි තවත් 15 දෙනෙක් කී ආසාදිත වුණා. ඒකත් එක්ක 672ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඒ 15 සමස්තයට එකතු වුණාම මේ වන විට 98722ක් ආසාදිතයන් වාර්තා වෙලා තියෙනවා. 93884කටම හොඳයි. ඊයේ මරණ 5ක් වාර්තා වුණා. දැන් සමස්ත මරණ ගාන 634යි. ඔබට කියන්න රටවැසියනි 3000 සීමාවෙනුත් පල්ලෙහාට ඇවිල්ලා තිබුණු කොවිඩ් මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ඊයේ පෙරදා 3000න් ඉහළට ගියානේ. දවසයි ගත වෙන්නේ ඊයේ 3000 ගානයි තිබුණේ. අද ගාන 4202ක්. ඒ කියන්නේ ඊයේ රාත්‍රියේ වන විට ගාන මේ වන විට ගාන 4202ක් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව. ඒ අතරේ අර කිවි උත්සව වලට ඒකරාශී වීමෙන් වැළකෙමු කියලා ඉල්ලීමක් කළා තිබුණා. අධ්‍යක්ෂ ජෙනරාල් නේද කවුරු හරි මං සඳහන් කිරීම කළා. මෙන්න හැන්දල මංගල උත්සවයක මනාලයට මනාලියට කොරෝනා. මගුලට 150කට PCR ජයල තිස්සලියන්. වත්තල හැන්දල සුපිරි හෝටලයක පැවති මංගල උත්සවයක මනාලිය සහ මනාලයා කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු මංගල උත්සවයට සහභාගී වූ 150 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර සඳහන් කිරීමක් කළා. මංගල උත්සවයෙන් පසු මනාලයාට විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් සිදු කරන ලද PCR පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති අතර අනතුරුව මනමාලිය සහ ඇගේ නැගෙනියද PCR පරීක්ෂණ වලට යොමු කර තිබෙනවා. එෙහිදී අනතුරුව ඔවුන් දෙදෙනාද ආසාදිතයන් බව තහවුරු වුණු බවයි සඳහන් කරලා තියෙන්නේ. මනාලයාටත් මනාලියටත් දෙන්නටම කොරෝනා. මනාලයා විදේශගත වෙන්න හදලා තියෙනවා විවාහයෙන් පස්සේ එකකින් කරපු PCR එකෙන් හෙළි වෙලා තියෙන. සමහරලාට ආසාදිතයන්ට රෝග ලක්ෂණ පහළ නොවි ආසාදිතයන් ඉන්න පුළුවන්කම තියෙනවා කියලා මේකෙන් කොයිතරම්නම් පැහැදිලි වෙනවද. ඒ අතරේ අපි අපේ අනාගත පරපුර දරු පරපුර ගැන කතා කරමු. මොකද අවධානම මෙතන තියෙන්නේ මෙවර තරුණ පරපුරට තරුණ පිරිස් වලට ආස්වාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීමයි. අද මව්බිම් පත්තරේ මෙහෙම සටහනක් තියෙනවා. කොවිඩ් ආසාදිත සිසුන් ගැන තොරතුරු හෙළි කරනවා කියලා අධ්‍යාපන ලේකම් කියනවා. ජේ.ටී. ද සිල්වා ලියන්නේ. සටහන උපුටා ගන්නම්. වාර්තාව අද පළ කරලා තියෙනවා මව්බිම් පත්තරේ. කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයක පාසල් කීපයකින් කොවිඩ් ආසාදිත සිසුන් පිළිබඳ වාර්තා වී ඇතැයි එසේ වාර්තා වන සියලු තොරතුරු දිනපතා මාධ්‍ය මගින් හෙළි කරනවා යයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මව්බිමට කියනවා. පාසල් වලට පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට සියලු පියවර යොදා ඇති බවත් කිසියම් පාසලකින් කොවිඩ් ආසාදිත දරුවෙකු පිළිබඳ තොරතුරක් වාර්තා වුවහොත් වහාම ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස සියලු අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත් මහාචාර්ය කපිල පෙරේරා කියනවා. ඒ පළාත් වලින් වාර්තා වන සියලු තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන නිවැරදිව ජනතාවට දැන ගැනීමට සලස්වන බවත් ඔහු කියනවා.
ඔය ඒක ඉතාම වැදගත්. නිවැරදිව දැනගන්න මාධ්‍යයට දෙන්න. ඒතකොට තොරතුරු හරියට කිව්වන් පස්සේ එහෙන් මෙහෙන් එන ආරංචි වලට කන දාන්න ඕනේ නැහැ. මෙන්න හරියට තොරතුරු වාර්තා කරනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අධ්‍යාපන බලධාරීන් ඔබගෙන් අහන්නේ මේක තීරණාත්මක මොහොතක් කියලා සඳහන් කරනවා. ඉදිරි සති 3 තීරණාත්මකයි කියලා කියනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයකට නැවතපත් වෙමින් පවතිනවා. ඒ අතරතුර තමයි පාසල් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ. එහෙමනම් එතන වැඩපිළිවෙල එක්කෝ සෞඛ්‍ය ආරක්ෂිත බව අතිශයම තහවුරු කළ යුතුව තිබෙනවා. එසේත් නැත්නම් මේ කාල වකවානුවේදී පාසල් පවත්වාගෙන යාම පිළිබඳව යලිත් වතාවක් සිතා බැලීමේ කාරණාව තියෙනවා. අපි මතයකට එළඹෙන්නේ නැහැ. ඔබට මතක් කරන්නේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ඉතාම අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව වැඩපිළිවෙලකට ඇවිත් තියෙනවා. ඒ ගැන තවත් හිතන්න කියලා අපි මතක් කරනවා. මොකද දැන් පාසල් එනවා. සරසවි යලි ඇරීම තව දෙසතියකින් කල් දමලා තියෙන්නේ. සුජිත් තේවාජුලිගේ අංජුල මහිකෙක් කයිලියන්. කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීමක් කරනවා. සියලු විශ්වවිද්‍යාල ලබන 27 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබුණද ඒවා නැවත විවෘත කරන්නේ ඉන් සති දෙකකින් පමණ පසුව බවද ඇමතිවරයා කියලා තියෙනවා. ඔන්න තත්ත්වේ කතාව පේනවානේ. එතකොට අපි මේ සඳහන් කරපු කාරණා ගැන ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු වාර්තාව කීපයකට අපි කතා කීපයකට ගිහින් එමු. යලි පැතිරීම වේගවත් වූ කොවිඩ් වෛරසයේ ප්‍රවණතාවක් සම්බන්ධයෙන් මේ වන විට මත පළ වෙමින් තිබෙනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ශීඝ්‍ර ලෙස ආසාදිතයින් වාර්තා වීමත් සමගයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛලජීව විද්‍යා ආයතනයේද පැවසුවේ අවුරුද්දෙන් පසුව පැතිර යන COVID-19 වෛරසයේ යම් වෙනසක් දක්නට ලැබෙන බවයි. වැදගත් දේ තමයි අපි වෙන සරලට වඩා මේ අවුරුදු වලින් පස්සේ දකින රෝගීන්ගේ රෝග ලක්ෂණ වල වැඩිවීමක් සහ හුඟක් තරුණ කට්ටිය රෝග තත්ත්වය උත්සන්න වෙලා සිවියර් ඩිසීස් එකට ඇවිල්ලා ICUs වලට යන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. පහුගිය කාල සීමාවේදී අපි රෝගීන් 8000ක් හඳුනාගෙන තිබිච්ච අවස්ථාවේදී අපේ රටේ ICU වල හිටියේ රෝගීන් 15ක් 16ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි මේ වෙන විට අපි දැනට හඳුනාගෙන තියෙන රෝගීන් 3000ක් වෙන වේලාව තුලදීත් ICU වල 35 දිනකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා තාමත්ම තරුණ වයස් කාණ්ඩවල අය මේ වෙනකොට ICU වල ප්‍රතිකාර ගනිමින් සිටින බව. ඉතින් අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටින්නේ ඔබ දන්නේ නැතුව ඇති ඔබගේ සමාජයේ ඉන්න ස්ථානවල කොයි ආසාදිතයන් සිටිනවද නැද්ද යන්න. ඉතින් ඒකින්ද සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන් මුවාරණේ පැළඳගෙන පැමිණෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. හොඳයි අපේ යුද හමුදාපතිතුමාගේ පැහැදිලි කිරීම මං හිතන්නේ නැවත වතාවක් අපට යුද හමුදාපතිතුමාගේ අදහස් පැහැදිලි කිරීම සහ දැනුවත් කිරීම තොරතුරු වාර්තා කිරීම වැඩි වශයෙන් ගන්නට වෙන වකවානුවක් බවට පත්ව තිබෙනවා. දැන් අප ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක් කියමින් අලුත්ම තත්ත්වයේ තවත් හුදකලා කිරීම කර තිබෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් සුබ උදෑසනක් චන්දන සංගන සුබ සංගන අද උදෑසන විශේෂයෙන්ම ඔබ දන්නා කිය පුදකතාවක් කුඩියාපිටිය පොලිස් වසම වගේම මේව යාබදව තිබෙන අපි නැවත වතාවක් ඔබතුමාව සම්බන්ධ කරගන්නම්. දුරකථන මාර්ගයේ අවහිරතාවක් පෙන්눔 කරමින් පවතිනවා. තවත් හොදකලා කර තිබෙන ස්ථාන තිබෙනවාද යන්න දැනගැනීම සඳහා අපේ යුද හමුදාපතිතුමා සම්බන්ධ කරගන්නටයි නැවත වතාවක් මේ උත්සාහ දැරීම කරන්නේ. දැනුවත් කිරීම සියල්ල පත්තරෙන් ඔබට කරන්නට අප සූදානමින් දුරකථන මාර්ගයේ තිබුණු අවහිරතාව නිසා නැවත සම්බන්ධතාවය ලබා ගන්නටයි අපි උත්සාහ දරන්නේ. ඔබතුමාට නැවතත් අවස්ථාව. ඔව් දැන් රංගන අපි ඊයේ රාත්‍රියේදී කුලියාපිටිය පොලිස් වසම හුදකලා කිරීමට ලක් කරනු ලැබුවා. ඒත් එක්කම දැන් මෙවන විට අද උදේ වාර්තා වන සංඛ්‍යාවනුත් අනුව බොහෝ දුරට එක ස්ථානකින් විශාල වශයෙන් එද්දී අපිට අනිවාර්යයෙන්ම ඒ ආකාරයේ හුදකලාවක් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ මොහොතේ පටන් කුමුක් ගැටේ පොලිස් වසමේ නිරාවිය කියන ග්‍රාම සේවා වසම නැත්නම් 441 කියලා නම්බරයක් තිබෙනවා. ඒ ග්‍රාම සේවා වසම ඒ ග්‍රාම සේවා වසමත් විශේෂයෙන්ම වැල්ලව පොලිස් වසමේ
නිකදලු පොත ග්‍රාම සේවා වසම නිකදලු පොත ග්‍රාම සේවා වසම කියන්නේ 1185 කියන අංකය තිබෙනවා. ඒ පොලිස් වසමේ තිබෙන ග්‍රාම සේවා වසමත් මේ මොහොතේ සිට හුදකලා කිරීමට කටයුතු කරනු ලබනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඊයේ දිනේ ගත්තන් පස්සේ ඊයේ කොයි දාසාදිතයන් 672 දිනක හම්බුලා තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම සංඛ්‍යාවක් හමුවන්නේ. කොළඹ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයේ 192ක්, ගම්පහේ 117ක්, අලුතරින් 64ක් සහ කුරුණෑගලෙන් 99ක් කියන එක තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ. අමතරව පුත්තලිමුත් 39ක් වාර්තා වෙනවා. නමුත් දැන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තම මේක විහිදිලා ගිය ආකාරයක් අපිට පෙනී යන්නේ. කොළඹ දිස්ත්‍රික්කය තුල එක් ස්ථානයකින් මෙහෙමයි කියලා උත්තරයක් නෙමෙයි. නමුත් මේ දැන් හුදකලා කරන ලද මේ විශේෂයෙන්ම නිරාවිය ග්‍රාම සේවා සමයේ නිකදලු පොත ග්‍රාම සේවා සමයේ සැලකිය යුතු ප්‍රමාණයන් එක ස්ථානවලින් හමුවන හින්දායි මේ ආකාරයෙන් අපි හුදකලා කරේ. ඉතින් රංගන බොහෝ දුරට ඉදිරි දින කීපෙදි අපි මම හිතන්නේ අලුත් අවුරුදු සමයේදී විශේෂයෙන්ම මම පැහැදිලි කිව්වා තව සති 3ක සති 4ක නැත්නම් මාසික කාල සීමාව මේ රටට ඉතාමත් වැදගත් වෙනවා කියලා කොවිඩ් අතින් මන්ද අපි හැසිරිච්ච ආකාරය අවුරුද්දට පෙර හැසිරිච්ච ආකාරය සහ අවුරුද්දේව ප්‍රතිඵල ඉදිරි කාලෙදී ලැබෙන අවුරුද්දට ප්‍රථමයව තමයි මේ එන්නේ. ඉතින් අපි හැකිතාක් දුරට දීර්ඝ සතියන්තයක් විනෙන්නේ. මේ දීර්ඝ සතියන්තයේ අනිවාර්යයෙන්ම අපිට අර අවුරුදු සමයේ ගත කරපු ආකාරයේ ගත කරොත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ ආකත්වයට නොඋනත් විශාල වශයෙන් කොයි දහදියන් හමුවීමට අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී සංචාරණ සීමාවන් පැනවීම හෝ ඒ පිළිබඳව අවධානමක් සඳහන් කරන්නට පනවන්නට උත්සාහයක් තියෙනවද? බොහෝ දුරට සමහර වෙලාවට හැකියාවක් තිබෙනවා. දැනට ඇත්තටම මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාව සංචාරණ සීමාවක් පනවුවා කියලා එහෙමද නොආ ඉන්නේ නැත්නම් බුද්ධිමත්ව තමුම්ම තීරණය කළා රටේ තත්ත්වය තරම් හොඳ මදි කොවිඩ් අතින් රටේ කොයි ස්ථානික කොයි දාසාදිතයන් ඉන්නවද කියලා හිතලා යම් කිසි ආකාරයේ මේ දීර්ඝ සතියන්තයේ හැකිතාක් දුරට තමුන්ගේ එක්ස්ප්‍රෙස් වෙන තැන් අවම කරලා මේ සතියන්තයේ හැකිතාක් දුරට නිවසට වෙලා ඉන්න හැකියාවක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි කියන එකයි කියන්න තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි ගිය පාර සංචාරණ සීමා මනෝපු නැතිව මේ ආකාරයෙන්ම කියද්දි මේ තත්ත්වය උන්නේ නැහැ. ඉතින් බොහෝ දුරට ඉදිරි කාලයේදී එවැනි තත්ත්වයකට යන්න උනත් යා යුතුයි. මොකද මේ අවස්ථාවේ තියෙන ප්‍රභේදත් එක්ක බැලුවම දැන් රංගන ගිය සතිවල බීටි ඉදිරි සතිවලදී හමුුණ කොයිදාස අධිත්‍යයන් තත්ත්වෙ නෙමෙයි හමුවන්නේ. ඒකින්ද එවැනි දේවල් වලටත් යන්න වෙනවා හැමෝනොත්. තම පැහැදිලි කාරණාවක් ඔබතුමා සඳහන් කළේ. ඔබතුමාව සජීව සම්බන්ධ කරගත්ත වෙලාවේ කාරණා දෙකක් දැනගන්න ඕනි. ඒ තමයි වෙසක් මාසයේ එන්නේ. එතකොට අපිට වෙසක් සැමරුමේදීත් අපිට නැවත වතාවක් ඒ දේවල් පිළිබඳව කාරණා නියාමනයන් ඔබතුමාලා ඉදිරිපත් කළාවිද? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මෙවැනි අවදානම් සහගත සති 3ක් ගත කරන කාල සීමාව තුළ පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව යම් තීරණයක් නැවත ගන්නට උත්සාහයක් තිබෙනවද? අනිවාර්යයෙන්ම මෙහෙමයි වෙසක් සමය ගත්තොත් අනිවාර්යයෙන්ම සම්බන්ධව තීරණයක් ඉදිරි කාලෙදී ගනි. අපි මේ වෙසක් වලට තව කලක් තිබෙනවා. ඉතින් ඊළඟ සතියේ බොහෝ දුරට හැසිරෙන ආකාරය හමුවන ආසාදිතයන් ප්‍රදේශ අපි නිකාම්ම මේ හුදකලා කිරීමක් හෝ ඇඳිරි නීතියක් යෙදෙව්වේ නැහැ මේ රටේ. එහෙම කරන්නේ හේතුවක් විය යුතුයි. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් ඉදිරි සතියේ එන තත්ත්වයන් උත් අපි කරුණු කාරණා සාකච්ඡාවට භාජනය කරලා අවශ්‍ය පරිදි තීරණය ගනු ලබනවා. බොහෝ දුරට අද දිනේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන අංශමුත් අද කාර්යසාධක බලකාය හමු වෙනවා. මින් ඉදිරියට ගත යුතු තීරණ ඉදිරි සතියේදී හමුවන කොයි ආසාදිතයන් හමුවන ප්‍රදේශ සහ හමුවන ක්‍රමවේදය අනුව බොහෝ දුරට මේ ආකාරයෙන් තීරණ ගන්නු ලබනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සජීව සම්බන්ධ වෙලා මේ දැනුවත් කිරීම පිළිබඳව නැවත වතාවක් ඉදිරි දින කිහිපයේදී ඔබතුමාගේ සේවය රටට නැවත යලි යලිත් අවශ්‍ය බවත් මතක් කරලා සමුදෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි අප සජීවීව සම්බන්ධ කරගත්තේ. එන්නත පැත්තට යමු. වජිර අබේවර්ධන කියන කතාවක් මේ මුදල් වෙන්කොට ගිවිසුම්ගත නොවීමෙන් කොවිඩ් එන්නත ගෙන්වීම ප්‍රමාද වෙලා. උපතිස්ස පෙරේරයි වාර්තාව අරන් එන්නේ. කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරය විසින් වෙන් නොකිරීම හා ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමට රජය කලට වේලාවට පියවර නොගැනීම එන්නත් ගෙන්වීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි බවට මීට දෙමාසකට පමණ පෙරදී තමන් කළ අනතුරු හැඟවීම මේ වන විට තහවුරු වී ඇතැයි එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා. එන්නත් ගෙන්වීම සඳහා මේ වන විටද මහා භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් කර නැතැයි හෙතම පෙන්වා දෙනවා. චෝදනාවක් එල්ල කරන්නේ ආණ්ඩුව ප්‍රතිචාරයක් දක්වන්නට ඕනේ. මොකද එන්නතේ දෙවන මාත්‍රාව පිළිබඳව ගැටලු සාගත තත්ත්වයක් පිළිබඳව මතවාද පළ වෙමින් පවතිනවා. ඒක කියන්න ඕනේ. ඒකයි අප සඳහන් කරන්නේ කළමනාකරණය කියන කාරණාව ඉතාම අවශ්‍යයි. මොකද දැන් අප්‍රේල් 12 වෙනිදා ඉඳන් කොයිද තමයි දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුත්ත තිබුණේ. දැන් මේ මාසේ මුල සතියේ ඉඳන් දෙනවා කියලා කියනවා. ඒකත් එක්කත් ආණ්ඩුවේ කළමනාකරණය ගැන ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ මේ එන්නත් පිළිබඳව. දැන් ඒ අතරේ අද පත්තරේ ප්‍රධාන පිටුව දාලා තියෙනවා ඉන්දීය එන්නත ලබා ගැනීමට බියවන්න එපා. නදීෂා පතිරණ ලියන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසු මෙරට පුද්ගලයන් 3 දෙනෙක් මියගොස් ඇති නමුත් එම එන්නත ලබා ගැනීමට බියක් ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සේවායක විශේෂඥ වෛද්‍ය SM ආනල් සඳහන් කරා කියලා අද පත්තරේ වාර්තාවේ දාලා තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසු රෝගී වූ පුද්ගලයන් අතරින් මේ එන්නත නිසා රෝගී වූයේ යයි සැලකිය හැකි රෝගීන් 6 දෙනෙකු මෙරටින් හඳුනා ගන්නු ලැබුවා. ඒ අතරින් 3 දෙනෙක් මිය ගියා. අපි මේ සිදුවීම් අතර ඇති සම්බන්ධතාවය විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. නමුත් කියන්න අවශ්‍යයි ඕනෑම එන්නතක සංකූලතා මතුවෙනවා. වෙනත් රටවලත් මේ එන්නත ලබා ගැනීමෙන් පසු මරණ සුළු ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා සඳහන් කරමින් තමයි කියන්නේ දී එන්නත ලබා ගැනීමට බියවන්න එපයි කියලා. ඒකත් එක්ක ඉන්දියාව මතක් වෙන්න ගන්නවා. එන්නත් වැඩේ හරියට නෑ. සෝනියාගෙන් මෝදිට දොස්. ඉන්දියාවේ එන්නත් කරන වැඩස්ථාන ක්‍රමවත්ව සිදු නොවන බව එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි කියනවා. සෝනියා ගාන්ධි මේ සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදිට චෝදනා කර ඇත්තේ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ඊයේ ලක්ෂ 3 පසු කරද්දී. මං කියන්නද ගණන් හෙලව් ටික. 21 වෙනිදා 2,94,290ක් වාර්තා වුණා. ඊට පස්සේ 22 වෙනිදා 3,15,802ක් වාර්තා වුණා. ඒ අතරේ ඊයේ දවසේ 3,32,503ක් වාර්තා වෙලා තියෙනවා. 3,32,503ක් මේ අද උදෑසන කාල සීමාවෙන් අවසන් වන වේලාවේදී ඉන්දියාවෙන් වාර්තා වෙලා. හිතන්න ගණන් හිලව් ප්‍රමාණය ඉන්දියාව පැත්තට යන්න ඕනේ. මේකත් බලලම යමු. මාස් දාන්න කියන්න දෙවියෝ වැඩලා. එමයි අද ලංකාදීප පත්තරේ චාරුප අවස්ථාවේ තියෙන්නේ. ඉන්දියාවේ බැංගලෝර නුවර හින්දු බැතිමතුන් මේ සනකලිය සමරද්දී ඊට සමගාමීව කොරෝනා වසංගතයෙන් බේරීමේ යහපත් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් බැංගලෝර වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනද ආරම්භ වෙලා තියෙනවා කියලා කියන්නේ. රාම් නවාමී සනකලියයි මේ. ඒකට සමගාමීව හින්දු වැසියන් දේවත්වයෙන් සලකන දේව චරිත බැංගලෝර වීදි සංචාරය කරමින් මූණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සහ මූණු ආවරණ නොමැති පුද්ගලයන්ට බෙදා දීම සිදු කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ශීර්ෂ පාඨය දාලා තියෙන මාස් දාන්න කියන්න දෙවියෝ වැඩලා කියලායි. හොඳයි ඉන්දියාවේ තත්ත්වයේ එතකොට අපි ලංකාවේ තත්ත්වය පිළිබඳව බිම් මට්ටමේ සිට කටයුතු කරන ඒ පිළිබඳව කතා කරන විශේෂ චරිතයක් සමගින් සජීවීව සම්බන්ධ වන්නටයි දැන් සූදානම ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමන්ට. අයිබෝවන් සුබ උදෑසනක්. ඔබතුමාලා බිම් මට්ටමේ සිට කොවිඩ් ලංකාවට අවදානම දාපු දායින්දන් කටයුතු කරපු ආකාරය ක්‍රියා කරපු ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. අවදානම දරාගෙන රටවැසියන් වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් ඔබේ කණ්ඩායම ක්‍රියාත්මක වුණු ආකාරය ඒ කණ්ඩායම ඔබ ඇතුළු කණ්ඩායම් මෙහෙවපු ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. අපි ඒක ඒ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගෞරවයක් වෙනුවෙන් කියලාම ඔබතුමාව සංවාදයට සම්බන්ධ කරගන්නට සූදානම්. මේ මොහොතේ අපි ඉන්න තැන පිළිබඳව විවෘතව යමක්
වගකීම් සහගතව කියන්න මා විවෘත අවස්ථාවක් ඔබට ලබා දෙනවා. ඔවුරංගන ඇත්තටම මේ දැන් අපි මේ ගෙවමින් ඉන්න මොහොත ඊටාම අවදානම් මොහොතක් කියන එක තමයි අපිට පේන්න තියෙන බිමේ නිලධාරි විදිහට විශේෂයෙන්ම අපි මේ මොහොත නිසි කළමනාකරණයක් කරගත්තේ නැත්නම් තව සති 3කින් මාසෙකින් වගේ කාලෙකින් අපිට ඉන්දියාවක් බවට පත්වීමේ අවදානම තියෙනවා කියන එක අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම මේ මොහොත වෙද්දී ලංකාවේ අපිට අසාධ්‍ය වාර්තා වෙන්නේ පසුගිය 8 වෙනිදා අප්‍රේල් 8 වෙනිදා 9 වෙනිදා විතර ආසාදිතයින්ට නිරාවරණය වෙලා රෝගය බෝ වෙච්ච අයවලුන් අපි බීජ ඖෂධ සමයේ එක්ක බලද්දී අපි දන්නවා මහ ජනතාව අවදානම් විදිහට හැසිරුණේ ඒ දිනවලින් පස්සේ විශේෂයෙන් 14 ආසන්නයේ ඉතාමත් අවදානම් විදිහට මහ ජනතාව වගකීම් විරහිතව හැසිරෙනවා අපි දැක්ක බහුතරයක් දෙනා මේකේ ප්‍රතිඵල එන්න අපිට තව කල් තියෙනවා විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසේ අවසන් සතිය ලබන සතිය අගභාගයේදී සහ මැයි මාසේ මුල සති දෙකේදී මේ ප්‍රතිඵල අපිට එනවා කියන එක ඊටාම පැහැදිලි මේ පෙරමග ලකුණු වලින් ඒ හින්දා මේ වෙද්දී අපිට ආසාත්ව වාර්තා වෙන ප්‍රදේශවල විශේෂයෙන්ම වයිඹ පළාතේ කුරුණෑගල කුලියාපිටිය වගේ ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ වගේ ප්‍රදේශවල ආසාත්ව වාර්තා වෙන්නේ මහ ජනතාව වැඩියෙන් ගැවසුණු රෙදිපිළිවෙළඳ සැල් ඒ වගේම බැංකු ඒ වගේම අපි සුපිරි වෙළඳ සැල් විශේෂයෙන්ම කෝප් සිටි වගේ අපි ඒ වගේ ආයතනවල විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. මෙහෙම වාර්තා වෙන්නේ මහ ජනතාව අවුරුදු සමයේ විශාල වශයෙන් අවදානම් සහිතව එක්රොක් වෙච්ච ස්ථාන. ඒ නිසා මේ වගේ පැතිරිච්ච අයවලුන් රෝගීන් විදිහට අපිට ඉදිරියේදී වාර්තා වීමට නියමිතයි. අපි මේ තත්වය නිසියාකාරව ප්‍රතිපත්ති තීරකින් සහ මහ ජනතාව නිසියාකාරව කළමනාකරණය කරගන්න සහාය සැපයුවේ නැත්නම් අපිට ඉදිරියේදී ඉන්දියාවක් වුණ නොඅනුමානයි කියන එක තමයි රංගන අපිට ඇත්තටම කියන්න තියෙන මේ මොහොතේ. තාම විශේෂ පණවිඩයක් ඔබ අරගෙන යන්නේ. ඒ අතරේ අපේ ඉදිරි කටයුතු පිළිබඳව ඉදිරි කාල සීමාව පිළිබඳව යුද හමුදාපතිතුමා දැන් සඳහන් කළා අදින් පසු උදා වෙන්නේ දීර්ඝ සත්‍යාන්තයක් සඳ අනිවාර්ය පොය දවස මේ කාල සීමාවේ අපි කටයුතු කරපු ආකාරය කළ යුතු ආකාරය පිළිබඳව එතකොට ආණ්ඩුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ නිර්දේශ මොනවාද පාසල් පද්ධතිය මේ වන විට ක්‍රියාත්මකයි විශ්වවිද්‍යාල පද්ධතිය 27 වෙනිදා ආරම්භ වෙන්න තිබිලා ඒක තව සති කිහිපයකට කල් ගියා ඒ මත පාසල් පද්ධතියේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ නිර්දේශ මොනවද කියලා අපි දැනගන්න කැමතියි. ඔව් දැන් ඇත්තටම අපි මේ අවදානමකට රටපත් වෙන්න කලින් සෑම අවස්ථාවකම අනතුරු ඇඟෙව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක විදිහට බිමේ ඉඳගෙන මේ තත්ත්වය ඉදිරියේදී උද්ගත වෙනවා කියලා අලුත් අවුරුද්දට අපි ඒ විදිහටම අනතුරු ඇඟෙව්වා. නමුත් ඒක මහජනතාව හෝ ප්‍රතිපත්ති තීරකයෝ ග්‍රහණය කරගත්තාද කියන ප්‍රශ්නේ තියෙනවා මේ මොහොත වෙද්දී. කොහොම වෙතත් අපි මේ දීර්ඝ සතියාන්තය සහ මේ කාලය ඉතාමත් තීරණාත්මකයි. මේක මේ Tamanගේ පෞද්ගලික නිදහස පිළිබඳ ප්‍රශ්නයකට වැඩිය Tamanගේ ජීවිත සහ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් විශේෂයෙන්ම විශේෂඥයෝ අනතුරු අඟවනවා. දැන් මේ පවතින ප්‍රභේදය තරුණ ප්‍රජාවට යම් යම් ආබාධ ඇති කරන්න පුළුවන් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ජීවිත අහිමි කරන්න පුළුවන් විදිහේ ප්‍රභේදයක් කියලා උන් සැක කරමින් ඉන්නවා. ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. කියන මේ தত্ত্বය හැමුවේ ඉදිරියේදී අපේ රෝහල් පිරලා යන්න පුළුවන් අපේ දැඩිසත්කාරයක ඇඳන් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ தত্ত্বයේ සැලකිල්ලට අරගෙන මේ දීර්ඝ සතියාන්තය ඉතාමත් වගකීමෙන් Tamanගේ රටේ සහ ජීවිතයේ මහජනතාවගේ සියලුම දෙනාගේ තීරණාත්මක මොහොත කියලා සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න විශේෂයෙන්ම අපිට මේ මොහොත වෙද්දිත් වාර්තා වෙනවා. අපි ඊයේ දිනෙත් වාර්තා වුණා නොයෙකුත් අන්දමේ ක්‍රීඩා සැනකෙළි ඒ වගේම ක්‍රිකට් ටූර්නමන්ට් මේ වගේ වාර්තා වුණා නොයෙකුත් අන්දමේ ක්‍රීඩා සැනකෙළි ඒ වගේම ක්‍රිකට් ටූර්නමන්ට් මේ වගේ දේවල් සංවිධානය කරන ඒ වගේම ඇතැම් පෞද්ගලික ආයතනවල සුහද හමු ඒ වගේම පෞද්ගලික ආයතනවල සම්මන්ත්‍රණ මේ වැනි දේවල් සංවිධානය කරනවා. ඒ වගේම චාරිකා යන්න බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයින් වැළකෙන්න කියලා විශේෂයෙන් අපි දැක්ක පසුගිය 16 17 වගේ දිනවල ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ ඒ වගේම කතරගම ප්‍රදේශයේ වැඩිම ජන සංඛ්‍යාවක් වාර්තා කරලා පිරී ඉතිරී ගිහිල්ලා වගකීම් විරහිතව මහ ජනතාව හැසිරෙනවා. මේ මොහොතේ අපි මේ සතියාන්තය විශේෂයෙන්ම ඉදිරි සතිය ඉතාමත්ම තීරණාත්මකයි. මේක Tamanගේ පවුලේ සහ රටේ මහ ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් හින්දා ඉතාම වගකීමෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම අපිට ඇත්තටම සතුටුදායක තත්ත්වයක් තියෙනවා. පාසල් පද්ධතිය තුළ යම් යම් සුළු සිදුවීම් වාර්තා වුණත් පාසල් පද්ධතිය තවදුරටත් අපිට අවදානම් විදිහට පේන්නේ නැහැ. වගකීම් සහිතව විශේෂයෙන් විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් සහ දරුවන් වගකීම් සහිතව හැසිරෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. මේක මේ රටේ මහ ජනතාවට වැඩිහිටියන්ට ආදර්ශයක් ගන්න පුළුවන්
තැනක තියෙනවා කියනක පාසල් පද්ධතිය කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීමට සුදුසු කාලයක් නෙමෙයි කියලා අපිට පේන්න තියෙනවා. කොහොම වුණත් අපි බලධාරීන්ට අනතුරු අඟවන්නේ ඉදිරි සතිය තුල මේ රෝගීන් තවදුරටත් ඉහළ යනවා නම් විශේෂයෙන්ම ඉදිරි දින කීපේ රෝගීන් දෛනික වාර්තාවෙම 1000 ආසන්නයකට යනවා නම් අපි පළමු රැල්ලට මුහුණ දුන්නා වගේ මේ රට සම්පූර්ණයෙන්ම අගුළු දාලා ඇඳිර නීතිය පනවලා සම්පූර්ණයෙන් රෝගීන් හඳුනා ගැනීම, රෝගීන් රෝහල්ගත කිරීම සහ අනිකුත් අය නිරෝධායනය කිරීම කියන එක දැඩිව ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ කටයුත්ත බිමේ කටයුත්ත අපි කරන්න සූදානම්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ මේ රටේ ගන්න මැලි වෙන්න එපා කියන එක සම්බන්ධව අපි විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි මතක් කරනවා මේ ඉල්ලීම කරන්නේත් කලින් ඉල්ලීම් වගේම මේකත් ග්‍රහණය කර නොගෙන මහජනතාව හෝ රටේ ප්‍රතිපත්තිත්මක කටයුතු කරොත් අපිට ලබන මාසේ අගභාගය වෙද්දී ඉන්දියාවක පවතින තත්ත්වය තමයි අපිට ජීවත් වෙන්න කියන එකත් අපි අවධාරණය කරනවා මේ මොහොතේ. ඉතාම වැදගත් අවධාරණය කිරීම කීපයක්. ඒ අතරේ බොහොම සතුටු ආරංචියක් ඔබ සඳහන් කළා. පාසල් පද්ධතියේ බලධරයන්, විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය මේ අනාගත පරපුරට බොහොම සුරක්ෂිතව අවස්ථාවන් සලසා දෙනවා කියලා අපි ඒ ගැන ප්‍රණාමය පිරිනමන්න මේක අවස්ථාව කරගන්න අතරේ අවසන් වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි එන්නත් කරන වැඩසටහන දෙවන මාත්‍රාව ලබා දිය යුතු කාල සීමාව ඉක්මවා යමින් පවතිනවා. මේ මාසේ මුලින් ඉඳන් දෙනවයි කියලා සඳහන් කිරීම කරනවා. දැන් එන්නත් කරන වැඩසටහනේදී ප්‍රායෝගිකව ක්‍රියා කරපු කණ්ඩායමක් ඔබතුමල්ලා මොකද්ද මේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව මේ මට්ටමේ தත්ත්වය ඔබේ විශ්වාසය අනුව? දැන් ඇත්තටම මේ අපි මුලදිත් මේ රටේ මහ ජනතාවට සහ ප්‍රතිපත්ති තීරකීන්ට අපි දිගටම කිව්වා එන්නත මත පමණක් යැපිලා අපිට මේක පාලනය කරගන්න බෑ. විශේෂයෙන් අවදානම් කීපයක් තියෙනවා කියන එක මේ වගේ නොයෙකුත් එන්නතට ප්‍රතිරෝධීතාවය දක්වන ප්‍රභේද වර්ධනය වෙන්න පුළුවන් වගේම එන්නත් ආවරණය අපිට ලබා ගන්න බෑ කියලා අපි දන්න විදිහට ලංකාව ඇතුළේ තාම 100%කවත් එන්නත් ආවරණයක් ලබාගෙන නැහැ. ඔබ කිව්වා වගේම මේ අයවලුන්ට අපිට දෙවනි මාත්‍රාව දෙන්න බැරි වුණොත් පළමු එන්නතේ ප්‍රතිශක්තිය යම් කාල සීමාවකදී අවසන් වෙලා ඊට පස්සේ මේකෙන් අපිට ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ නිසා ඇත්තටම අප්‍රේල් මාසේ 12 වෙනිදායින් පස්සේ දෙවනි මාත්‍රාව ලබා දිය යුතුව තිබුණා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. නමුත් ඒක අපිටත් යම් යම් හේතු පාදක දක්වමින් මේ වෙද්දි තවමත් ලබා දීලා නැහැ. මේ මාසේ පළවෙනිදා ඉඳලා ආරම්භ කරනවාය කියන එක යම් යම් දැනුවත් කිරීම තියෙනවා. නමුත් ඒකත් තාම ස්ථීරව එහෙම ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේනෙන්න නැහැ. විශේෂයෙන්ම මේ එන්නත සම්බන්ධව ලෝකයේ අන්තර්ජාතික ජනමාධ්‍ය ඒ වගේම ලෝකයේ විශේෂඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ, පර්යේෂකයෝ නොයෙකුත් මත පළ කරමින් ඉන්න ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධව. ඒ නිසා පොදු මහ ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතර මේ එන්නත සම්බන්ධව වික්ෂිප්තභාවයක් තියෙන මේ එන්නත සම්බන්ධව ව්‍යාකූල වූ අදහස් තියෙන්නේ. ඒ නිසා මේ එන්නත අපිට පේන්න තියෙනවා ලබා දුන්නත් විශේෂයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට මැලි වෙයි මේ මොහොතේ කියලා. ඒ නිසා බොහොම දැඩිව සෞඛ්‍ය විශේෂඥයින් සහ රජය මේ එන්නත සම්බන්ධව පවතින නියමාකාර තත්ත්වය වගේම අපි මේක කවද්ද ආරම්භ කරන්නේ සහ කොහොමද පවත්වගෙන යන්නේ කියන එකට මහ ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම දැනුවත් කළ යුතු වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් ඉදිරියේදී මේ එන්නත ලබා ගැනීමට මහ ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මැලි වෙයි කියන දේ තමයි බිම් මට්ටමේ අපිට පැහැදිලිවම පේන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාව සජීවීව සම්බන්ධ කරගෙනයි අප මේ පිළිබඳව සාකච්ඡා කළේ. හොඳයි, අපිට නැවත වතාවක් පත්තර වැඩසටහන් වල ආරම්භයේ ඉඳන් විනාඩි ගණනාවක් යනකම් කොවිඩ් පිළිබඳව කතා කරන්නට වෙන සමයක් ඇවිල්ලා තියෙන්නේ. මතකනේ ඔබට කොවිඩ් ආරම්භක වකවානු ඒ ගැනමයි කතා කළේ. අපිට දැන් හරි අඩක් ඒ ගැනම කතා කරන්න වෙන කාලවකවානුවකට ඇවිල්ලා. පරිස්සම් වෙමු. විරාමයකට ගිහින් ඇවිත් අනිත් ඒවා කතා කරමු. හොඳයි, අපි ඊළඟ සටහන් වලට යන්න හදන්නේ. රසායනික පොහොර ගෙන්වීම නවත්තනවා, ගොවීන්ට කාබනික පොහොර දෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුර ප්‍රේමලාල් වාර්තා කරන්නේ. රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරපු කතා පුවත අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ වාර්තාවක් බවට පත් වෙලා තිබෙනවා.
එහි වැඩිදුර විස්තරින් කියන්නේ පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට කාබනික පොහොර දීමට සැලසුම් කරන බව පැවසූ ජනාධිපතිවරයා එමගින් වාර්ෂිකව පොහොර ආනයනය කිරීමට වැය කරන ඩොලර් මිලියන 400ක මුදල ජනජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා අවධාරණය කරපු ඒ කතාව ඊළඟට අපි සූදානම් වරාය නගර කතන්දරය අද පත්තර වාර්තා කරන ආකාරය බලන්න. මෙන්න අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨය. වරාය නගර කොමිසමේ බෞතරයේ ශ්‍රී ලාංකිකයෝ ජනාධිපති නීතිඥ සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි කියලා නිල්කා මැදගෙදරයි දිනමින පත්තරයට වාර්තා කරන්නේ. අද පත්තරේ ප්‍රධාන පිටුවේ අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ කරපු කතාව මේ විදිහට වාර්තා කරලා තියෙනවා. වරාය නගර කොමිෂන් සභාවේ බෞතරයේ ස්වදේශිකයන් විය යුතුයි. සංකල්පයක් ලෙස පනත් කෙටුම්පත සමග එකඟ වුවත් අඩුපාඩු ගණනාවක් පවතිනවා කියලයි උදය ගම්මන්පිල කියලා තියෙන්නේ. එතකොට නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියූ කතාව අද පත්තරේ ප්‍රධාන පිටුව ලියන්නේ මෙන්න මේ විදිහටයි. වරාය නගරය ගැන පෙත්සම් 5 වෙනි දිනටත් අද විභාග වෙයි. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයකට යෝජනා වී තිබූ ස්ථානයේ ආර්ථික පුනරුදයට ඉවහල් වන පරිදි වරාය නගරයේ පිහිටුවීමට ජනපති තීරණය කළා කියලයි මේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. එතකොට අතිරේක සොලිසිටර් ජෙනරාල් පර්සානා ජමීර් කිව්වා කියලා දිවයින ප්‍රධාන පිටුව ලියන සටහන දැන් පෝර්ට් සිටි පනත රටේ ආයෝජන නීති ඉක්මවයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් පර්සානා ජමීර් කියයි කියලා ඒ.ජේ. අබේනායක අදාළ සටහන පත්තරයට අරන් ඇවිත් තිබෙනවා. ඉක්මනින් යනවා මම වෙලාවත් එක්ක. ඒ අතරේදී අපි ඊට පස්සේ ලංකාදීපයට යන්න සූදානම් වෙන්නේ. කරු ජයසූරියගේ ප්‍රකාශයේ ලංකාදීපේ වාර්තා කරන්නේ මෙන්න මෙහෙමයි. වරාය නගර පනතට අසාමාන්‍ය කොන්දේසි ඇතුළත් කරලා කියලයි කරු ජයසූරිය කියන්නේ නිමල කොඩිතුවක් කොයිලියන්නේ. ඒ අතරේ රනිල් වික්‍රමසිංහ ඊයේ දවසේදී විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා කිව්වා. ඔහුගේ විශේෂ ප්‍රකාශය ලංකාදීප ප්‍රධාන පිටුව ලියන්නේ මෙහෙමයි. වරාය නගරයේ පනතෙන් මුදල් අමාත්‍යාංශයේ වඳ කිරීමේ තැතක් රනිල් කියයි කියලා අංජුල මහීක වාර්තා කරලා තියෙන්නේ ඒ විදිහටයි. වරාය නගර පනත පිළිබඳව කතන්දරයේදී ඔහු සඳහන් කරන කාරණාවයි ඒ. වරාය නගරයේ පනතින් මුදල් අමාත්‍යාංශයේ වඳ කිරීමේ තැතක් රනිල් සඳහන් කරපු කාරණාව ඒ. හොඳයි. ඊට පස්සේ අපි වරාය නගරයෙන් ගිහිල්ලා යමු පාර්ලිමේන්තුවට. එනවද ආස දෙපැත්තට යන්න හරි සෙල්ලම් තියෙන්නේ හරි වචන හොමාරු වෙන්නේ මෙව්වත් සමහර වෙලාවට හොමාරු වෙනවා. මැති ඇමතීන් මැති සභේදීත් පිටතදීත් හැසිරිය යුතු හැටි යලි සිහි කැඳවයි සුජිත් තේවාජූලිගේ ලියන්නේ. මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේදී හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීතිය සම්බන්ධයෙන් ඔවුන්ට යලි සිහි කැඳවීම කරන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවලදී නිකුත් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරනවා. මේගොල්ලන්ට මේ එක වතාවක් නෙවෙයි අපි මෙහෙම කියමු. මැති ඇමතීන් මැති සභේදීත් පිටතදීත් හැසිරිය යුතු ආකාරය යලි සිහි ගන්නවා. නැවත සිහි ගන්නවන්න කියලා කියමු. මේගොල්ලන්ට අමතක වෙනවා අප්පා පෘථග්ජනයෝනේ. දැක්කනේ පහුගිය දවස්වල හැසිරුණු හැසිරිල්ල. ඊට පස්සේ අද ඒ හැසිරිල්ල ගැන දාලා තියෙන සටහන් ඊළඟ සටහන ඔහොම බලන්න ලංකාදීපේ. පාර්ලිමේන්තුවේදී හරින් පහර දුන්නා. ජානකගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉන්දිකා රාමනායකයි ලියයි. ඊට පස්සේ ගනු ලැබූ පියවර ගැන සටහන දැන් බලන්න. හරින් ජානක ගැටුම පරීක්ෂණයට මන්ත්‍රීන් 7ක්ගෙන් කමිටුවක්. මෙහෙම හැසිරුණොත් ජනතාව අපට කෙල ගහවි. ඇමති චන්ද්‍රසේන කියන්නේ සුජිත් තේවාජූලගේ අංජුල මහීක එක්ක ලියන්නේ. මෙහෙම හැසිරුණොත් ජනතාව කෙල ගසාවි කියලයි මැති ඇමතුරුන්ට ඇමති චන්ද්‍රසේන කියලා තියෙන්නේ. ඒක මැති ඇමතුරු දැනගෙන හැසිරීම රටාව හදාගත්තොත් ගොඩක්ම වටේවි. හැමෝටම පොදුයි පක්ෂ විපක්ෂ හැමෝටම පොදුයි මේ එක කණ්ඩායමක් නෙමෙයි ඉලක්ක කරගන්න. හරින් ගැන කතා කරපු වෙලාවේ හරින් සම්බන්ධ මෙහෙම සටහනක් අද ලංකාදීපේ දානවා. පාස්කු ප්‍රහාරය ප්‍රකාශයක් ගැනීමට හරින් අද CIDට රෝහලට ගොස් දන්වයි ඉන්දිකා රාමනායක ලියන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා.
හරින් ප්‍රාන්දු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ එම රෝහලට ගොස් මෙම දැනුම් දීම කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. පාස්කු සහ හරින් ওই කාරණාත් නැවත මතකයට නැංවෙනවා. ඒ අතරේ අද ලංකාදීප පත්තරේ කියනවා අර නඩු පැවරීම පිළිබඳව කතාවක් ඊයේ පෙරේදාත් කීප දෙනෙක් නඩු පැවරු කතාව නිකන් නෙමෙයි වන්දි ඉල්ලලා තිබුණා. මේ බලන්න අලුත් තත්ත්වය. කොච්චි කඩේ කටුවාපිටිය බෝම්බ ඛේදවාචක ඥාති වූ නඩු 284කින් වන්දි ඉල්ලති මනෝප්‍රිය ගුණසේකර ලියන්නේ. සෙල්ලන්නේ නඩු 284කින් වන්දි ඉල්ලලා තියෙන. වෙලාව මතක් කරගමු. ඒ අතරේ අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ දානවා බලන්න කවුද කියන්නේ කියලා. කටුවා පිටියේදී මට ඇඬුණා නෝමන් පලිය වඩන ලියන්නේ. පාස්කු ඉරිදා සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් සපිරීම වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවමැදුරු භූමියේ පැවැත් වූ සැමරුම් වැඩස්ථානයේදී ආගමික නායකයන් රාශියක් මැද ඒ පිළිබඳ ගීතයක් ගායනා කිරීමට හැකියවීම තමා ජීවිතයේ ලැබූ අති සුවිශේෂී දිනේ වශයෙන් සැලකෙන බව විශාරද නන්දා මාලනීය දිවයින ටීයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ ගීතයේ මුලින්ම කටුවා පිටියේදී ගායනා කිරීමේදී තමාට කඳුළු හෙලන්නට සිදු වූ බව කී නන්දා මාලනී පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාර වලින් මියගිය අහිංසකයන් වෙනුවෙන් මෙම ගීතයේ ගායනා කිරීමට තමා සුදුසුකම් ලැබීම පුණ්‍ය ක්‍රියාවක් ලෙස සැලකෙන බව සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ නන්දා මාලනියන්ගේ කතාව කටුවා පිටියේදී මට ඇඬුණා. එහෙමයි ඇය සඳහන් කිරීම කළා තියෙන්නේ. අපි යනවා ලංකාදීප පත්තරේට. ලංකාදීප පත්තරේ කියනවා බැටිකලෝ කැම්පස් මතකනේ ඔය පාස්කු කේස් එකත් එක්ක ඇදිච්ච ඇදිල්ල බැටිකලෝ කැම්පස් සම්පත් සරසවි වලට කියලා මහාචාර්ය ජී.එල් කියලා සුජිත් තේවාජුලිගේ අංජුල මහික් එක්ක ලියන්නේ. මඩකලපුව බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්වවිද්‍යාලයකට හෝ විශ්වවිද්‍යාලයක මණ්ඩපයකට පැවරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. පාස්කු කතන්දරයේ 21 වෙනිදා නැවත මතකයට නැගිලා ඉන්න අනතුරුව නැවත වතාවක් ඒ පිළිබඳව විවිධ කතා මතුවෙන ආකාරයයි. මේ පැත්තට තාමත් වැස්ස කාලගුණ අනාවැකිය ගත්ත ඒ හින්දා 2021 අප්‍රේල් 23 වෙනි දින උදෑසන 5:30ට නිකුත් කරන ලදී. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී සවස් දෙකෙන් පසු හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. පවතින තත්ත්වයක් එක්ක ඔබට කියපු කාරණා කීපේ ඒ ගිගුරුම් සහිත වැසි ඇතිවන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි ලංකාදීප පත්තරේ ඊළඟ සටහන් වලට අවධානය යොමු කරන්න සූදානම්. චීන ආරක්ෂක ඇමති 27 වෙනිදා තිල්නිදි සිල්වා ලියන ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක ඇමති ජෙනරාල් ෆෙන්ගේ ලබන 27 වෙනිදා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න දැන් වරාය නගරය ගැන කතා කරන වකවානුවක් අම්මේ හරියට කතා කරන වකවානුවක තමයි එයා 27 වෙනිදා එන්නේ. එයා කියලා කියන්නේ චීන ආරක්ෂක ඇමති එනවා කියලයි මෙන්න සටහන් වල දාලා තියෙන්නේ. ඔබට කාලගුණ අනාවකයේ ඉදිරිපත් කරපු වෙලාවේ මට තවත් කතන්දරයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා. ඒකත් අපි කතා කළාම ඉමු. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු දෙකක් අද දින පෙරවරු 4:10ට පමණ විවෘත කර තිබෙනවා. අලුයම ජලය පිටකිරීම තප්පරයට ඝන මීටර 140ක් මේ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑකි බැවින් අවධානයෙන් පසුවන්න කියලා මතක් කිරීම කළා තියෙනවා. මේ පාන්දරේ ඉඳන් වහින්න ගොඩක් තැන්වලට බලපාලා තියෙනවා. හොඳයි ඊළඟ සටහනට අපි දැන් යන්න සූදානම් වෙන්නේ. රූ රැජින තරඟ රජයෙන් නියාමනය කරනවා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කියන්නේ කළුතර සොඩෙල් ලියන්නේ. පසුගිය සතියේ පැවති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟයේදී රටට අපකීර්තියක් ඇති වූ බවත්
එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මින් ඉදිරියට රූ රැජින තරඟ රජයෙන් නියාමනය කරන බවත් අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා. ඔව් ඇමතුමනි ඔබ අපිව බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඊටාම හොඳ කතාවක් මේ කියලා තියෙන්නේ. හැබැයි මේක කතාවට සීමා නොකර ක්‍රියාවට කරන්න අර පැජන් මේ පැජන් කියලා සමහර වෙලාවට ලොවෙත් නැති පැජන් සංවිධානය කිරීම පිළිබඳව වාර්තා වෙන්න ගන්නවා. එතකොට මේ සංවිධානය කරන්නන් වාලේ සංවිධානය කරන කණ්ඩායම් පිළිබඳව විවිධ අය විවිධ අදහස් පළ කරනවා. මේවා හරිහැටි ස්තෝරා බේරාගෙන සොයා බලා නිවැරදි සංවිධානය කරන අය මේකත් එක්ක උරණ වෙන්න එපා. ඒගොල්ලෝ ගැන ගැටලුවක් නැහැ. හැබැයි ලොවෙත් නැති පැජන්ට්ස් ගැන කතා කරන්නේ අරකයි මේකයි අර පැජන්ට් එක මේ පැජන්ට් එක මේවා නිකන් හතු පිපෙන්න වගේ පැජන්ට්ස් ගැන කතා කරනවා. ඒ නිසා මේවායේ නියාමනයක් අවශ්‍යයි. ඒ වගේම විවිධ චෝදනා එල්ල වෙනවා විවිධ දේවල් සංවිධානය කිරීමේදී ඇතිවන දේවල් පිළිබඳව ඒවත් එක්ක බලලා නිවැරදි ලෙසම මේවා විහිළුවකට ලක්වන්නට ඉඩ නොදී පැහැදිලි ලෙස ඒවා පිළිබඳව නියාමනයන් ඉදිරියට අරන් එන්න හරියට සංවිධානය කරන ඒවා ගැනවත් මේ තිබ්බ එකක් ගැනවත් නෙමෙයි මේ කියන්නේ හතු පිපෙන්න වගේ පැජන්ට්ස් ගැන කතා කරන එකත් එක්කයි මේ සඳහන් කිරීම කළේ කියලා පමණක් මතක් කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ කියූ කතාව පොඩ්ඩක් බලන්න. යාපාලන ආණ්ඩුව පරිගැනීම ජාතික කලාවක් කළ ආණ්ඩුවක් කියලායි මේකේ දාලා තියෙන්නේ. දිනේෂ් සමරකෝන් වාර්තාව අරන් එන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මොකද්ද කියන්නේ කියලා අද පත්තරෙන් බලන්න. 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයේ මහ මොලකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම දේශපාලන පරිගැනීම් කොමිසම හරහා සිදු කරනවා කියලා සජිත් ප්‍රේමදාස චෝදනා කර තිබෙනවා. ඒ පැත්තේ අය එකක් කියනකොට අනිත් පැත්තේ අය තව එකක් කියන ආකාරයයි ඒ. 119 හැමෝටම මතක හැමෝම දන්න අංකයක් නෙමේක. ඕක අමතනකොට අමතන්නම් වාලේ අමතනවාද? අවශ්‍ය දෙයකට අමතනවාද? අද සටහනක් ඇවිල්ලා තියෙනවා 119 අංකයට එන ඇමතුම් 93%කට හදිසි අවශ්‍යතා නැහැ කියලා ඉන්දිකේවා විතරණ ලියන්නේ. හදිසි ඇමතුම් ලබා දීම සඳහා ස්ථාපිත කර තිබෙන 119 දුරකථන අංකයට ලැබෙන ඇමතුම් වලින් 93%ක් හදිසි අවශ්‍යතා සඳහා නොවන ඇමතුම් බවට හෙළි වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. 119 දුරකථන අංකයේ හඳුන්වා දී තිබුණේ අපරාධයක් හෝ හදිසි ආපදාවක් අනතුරක් පිළිබඳ දැනුම් දීමට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කිරීමක් කරනවා. මීට පරිබාහිර පැමිණිලි එනම් ඉඩම් දේපල ගැටලු වංචා කිරීම ඇතුළු පුද්ගලික කාරණා පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැයි පොලිස් ඉල්ලීම අපි ඉදිරිපත් කරනවා. 119 කියන්නේ හදිසි ඇමතුම් අංශය 93%ක් එන ඇමතුම් වලට හදිසි අවශ්‍යතා නැහැ කියලා පොලිසිය පැත්ත දෙය කියලා මහජනතාව වෙනුවෙන් දෙයක් කියන්න ඕනේ. නැත්නම් ඒක අඩුවක්නේ. ඒ තමයි මහජනතාවගෙන් චෝදනා එල්ල වෙනවා. හදිසි අවශ්‍යතාවකදී 119 ඇමතුවම ඒකේ සමහර වෙලාවට ගන්න අමාරුයි. ඒ නැත්තම් පිළිතුරු ලබා දීම සිදු කෙරෙන්නේ නැහැ කියලා චෝදනාවන් එල්ල වෙනවනේ වරින් වර. ඒ ගැන පොලිසිය පැත්තෙනුත් බලන්න ඕනේ. දෙපැත්තම කිව්වා ඕනේ. හරි. ඒ අතරේ අද පත්තරය දානවා මේක බලන්න සටහන ශීර්ෂ පාඨය. වසර 10කදී රියානතුරු නිසා මරණ 27000ක් ඉන්දික හේවා විතරණයි වාර්තාව අරන් එන්නේ. හිතන්න අපි කොරෝනා ගැන කතා කරනවා, තවත් එක දේවල් ගැන කතා කරනවා. අපට නොදැනුවත් රියානතුරු නිසා අපට අහිමි වන ජීවිත සංඛ්‍යාව මේ ගෙවි ගිය දවස් කිහිපයට අහිමි වෙච්ච ජීවිත සංඛ්‍යාව හිතන්න අන්තිම දවස් 11 කතා කළා. ඒතකොට මෙතන කියනවා වසර 10කදී රියානතුරු නිසා මරණ 27000ක් වෙලා තියෙනවා. ඒ අතරේ ඇමති කියන කතාව මව්බිම් පත්තරෙන් පොඩ්ඩක් බලන්න. සරත් වීරසේකරගේ කතාව. මත්ද්‍රව්‍ය ගෙන රිය පදවන්නන් කොටු කරන විශේෂ උපකරණ රට පුරා භාවිතයට කියලායි ඔහු කියලා තියෙන්නේ. කීර්ති මෙන්ඩිස් තමයි වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ කියන කතාව මව්බිම් පත්තරෙන් දැන් උපුටා ගන්නවා. තිස්සමහාරාමේ ආර්යපාලයි වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. කතරගම දේවාලයට අයත් අක්කර 36000ක භුක්තිය ජනතාවට කියලා කියපු කතාවක් තමයි මෙතන දාලා තියෙන්නේ. බංගලාදේශයත් අපිට ගහනවා. කඩලු 4ට ලබාගත් ලකුණු සංඛ්‍යාවත් එක්ක ඔවුන් ස්ථාවර තැනක. මෙන්න ක්‍රීඩා වාර්තාව.
මොමිනුල් හා නජ්මුල් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි කියලයි අද පත්තරේ වාර්තාවේ වැඩදුරටත් පළ කරලා තිබෙන අවස්ථාව දක්නට ලැබෙන්නේ. කඩළු දවාගත හැකි පන්දු යවන්නන්ගේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට කොයිතරම්ද බංගලාදේශයත් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කරලා තිබෙන ආකාරයයි ඒ. විරාමයකින් අනතුරුව කාටුන් පෙළේදී හමු වෙනවා. දැන් සූදානම කාටුන් පෙළට අවධානය යොමු කරන්න පටන් ගමු ලංකාදීපෙන් මේ දාසාපලානගේ ස්වාරිස් කාටුන් එක. මෙන්න ස්වාරිස් යනවා ඒතුමා ළඟට. ස්වාරිස් කියනවා සෑර් රුපියල හිටලා බාල්දු වෙනවා කියලා. එතකොට දේශපාලකයා කියනවා බය වෙන්න එපා බං. ඉස්සර වගේම රුපියලට 700 තියෙනවා. අහපන් කබ්‍රාල්ගේ. බොරුණන් අහන්න කබ්‍රාල්ගේ. ලංකාදීපේ සුජීවගේ විගඩම් කවිය දැන්. ඉරිදා පාස්කුව පිළිබඳ හිතලාඩේ මොහොතක් නිහඬ විය දිය වන්නා වෙන අඩේ. මෙහෙමයි කියන්නේ ඒ ගැන ගමේ ගොඩේ කෙරුවෙත් එදා ඉඳලම ඔය පුරුදු වැඩේ. නිහඬව සිටීම ඒකළු එදා ඉඳන්ම කළේ. ඊළඟට අද ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එක. ශ්‍රී ලංකාව කියන කෙනාගේ ඔළුවේ මුට්ටියක් හිරවෙලා අර එදා මුට්ටිය හිරවෙච්ච කතාව මතක් වෙනවා. මෙදා ශ්‍රී ලංකාවේ ඔළුවේ හිරවෙලා තියෙන මුට්ටිය මොකද්ද? පෝට් සිටි. කොහමද එළියට ගන්නෙ? මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. කොණ්ඩේ බැඳපු චීනුත් පෙර සිටියාලු පිරිසකි ඔවුන් දැන් අපගේ අඹ යාලු. අල්ලා පෝට් සිටි එක මුවදොර ගාලු කොණ්ඩේ අපේ කැපුවට සැරසෙනවාලු. කොණ්ඩේ කපන්න සැරසෙනවද? මේ ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල පොඩ්ඩක් බලන්න. රාජදාස එතුමාට කියනවා අපේ ඩයනා ඇන්ටි කියනවා රෑ එළි වෙනකම් බාර් ඇරලා තියලා අල්ලන ගංජා රට යවලා රටේ ආර්ථිකය නංවන්නලු. එතුමා කියනවා ඇයි ඔය අල්ලන මත්කුඩු ප්‍රතිඅපනයනය කරලා රටේ ණයකන්දරාව සුටුස් ගාලා ගෙවලා දාන්න තියන්න ගෑනිට අමතක වෙන්නේ නැති නේද? ඒක කියන්න අමතකුණාද දන්නේ නැහැ කියලා යහන්නේ. කෝඩයනා අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන්. මෙන්න රාණි කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ විවාද තියෙන ක්‍රමය වැරදි. යාළුවා අහනවා එහෙනම් කොහොමද පනත් සම්මත කරන්නේ? ගහ ගන්න දාලා බැලුවා නම් හරිනේ. මරු යෝජනාව පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්න. ගහ ගන්න දාලා බැලුවොත් කොහොමද කියලා රාණි අහන්නේ. මේ දිවයිනේ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයක්. මොකද බං කොල්ලෝ මාළු මාකට් එකේ ගෝරියක්වත් ටෙලිවිෂන් එකේ පෙන්නනවද? ආච්චි අහනවා. නෑ ආච්චි පාර්ලිමේන්තුවේ මැති ඇමතුරු රටේ ප්‍රශ්න විසඳනවා. ආච්චිට හරියට පේන්නේ නෑනේ. මාකට් එකේ ගෝරියක් කියලා ආච්චි හිතලා තියෙන්නේ. දිනමිනේ අංජනගේ කාටුන් එක දැන්. පාර්ලිමේන්තුවේදී බල්ලා බූරුවක් කියලා බැන ගන්න එක නම් හරි නෑ බං. හරි නෑ නේන්න. කොච්චර අපහාසයක් දේ සත්තුන්ට. ඒ සත්තුන්ට අපහාස කරන්න එපා කියලා ඉල්ලීම. මේ දවසේ පද 4 විදුර අබේනායකගෙන්. ඉඩ තිබූ මැති සභයේ ගොඩගනු පිණිස රට හැඩ ගැන්වෙන හැඩයි කෝලම් මඩුවකට හඬ මිස වැඩ බැරිය අද වැඩි පිරිසකට වැඩ කළ යුතුයි බොරු නාටක නතර කොට. ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය බලන්න. තිස්ස කුට්ටි ආරච්චිලා හරින්ලා ගුටි ඇන ගනිති මැති සභේට ඇවිල්ලා සමහරු කුණුහරුප කිව්වා අහල්ලා ඡන්දය දුන්නා නම් අත්පොඩි ගහල්ලා. ඡන්දය දුන්නා නම් ගෝරි දැකලා අත්පොඩි ගහල්ලා කියලා කියන්නේ. දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. පුරවැසියා දේශපාලකට කියනවා එන්නත ගත්ත 6 දෙනෙකුගේ ලේ කැටි ගැහුණලු 3 දෙනෙක් මැරුණලු. පුර දේශපාලකයා කියනවා ඒ කියන්නේ උඹලටත් දේශීය දේවල් ගැන කිසිම අගයක් නැහෙනි. දැන් ඔය ධම්මික පැණිය බිව්ව කාගේවත් ලේ කැට ගැහුණාද? කවුරුවත් මැරුණාද කියලා යහන්නේ. ආන්නේ එකයි. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක දැන්. මැයි රැලි පෙළපාලි අවලංගුයි. අන්න කම්කරුවාගේ දවසේ
දැකත්තයි මිටියයි අතට අරන් යන්නේ කවුද? අත් දෙකට අරන්. කොරෝනා. කම්කරුවාගේ දවසත් කොරෝනා අරන් ගිහිල්ලා. ඊට කලිනුත් ඉතින් ඕක ගත්තේ දේශපාලකයෝනේ නේද? ඊළඟට ලංකාදීපේ දාසගේ කාටූන් එක. දැන් අර මැයි රැලි පෙළපාලි තහනම් කිරීම පිළිබඳව ජයිප විරෝධයක් මතු කර තිබුණානේ. ඒකත් එක්ක මැයි පෙළපාලි තහනම කියන කළු ගලේ දූගෙන ඇවිල්ලා අනුරු කුමාර ඔළුව ගහ ගන්න හදනවා කියලායි දාසනම් ඇඳලා තියෙන්නේ. අද අවන්තාටිකලගේ කාටූන් එක කොහොම බලන්න. මෙන්න අවුරුදු ක්‍රීඩාවක්. තොප්පි මාරු කිරීම. නිරෝධායන නීති කියන සංගීතය කඩ කරලා COVID-19 කියන තොප්පිය මාරු කරගන්න අවස්ථාවක්ද මේ පෙන්눔 කරන්නේ බලන්න. අවසානයේ ගන්න හදන්නේ ඔබට පරිස්සම ගැන කියලා දිල්රුගේ සීපද කවියෙන්. අවදානම් නිසා ඉදිරියේ තිබෙන සතේ අතහැර දමා දුරදිග නොබලනා ගතේ විමසා රැකී ඉන්නට හැකි සෑම පැතේ හිතුවොත් පරිස්සම ගැන හොඳටෝම ඇති. හිතුවොත් පරිස්සම ගැන හොඳටෝම ඇති. හමු යමු ලෝක සිතියමේ.